ඊළඟට අපි බලමු ප්‍රශ්න අංක 21. මේ ප්‍රශ්නේ කරන්නත් කලින් මට කියන්න තියෙන්නේ මේක මේ අවුරුද්දට විතරක් අදාළ 100%ක්ම අලුත් ප්‍රශ්නයක්. මේ වගේ ප්‍රශ්නයක් මීට කලින් පසුගිය විභාග ප්‍රශ්නවලදී හම්බ වෙලා නැහැ. හරිද? එහෙනම් ගොඩක් දුරට මේ ප්‍රශ්නේ තුල ගොඩක් ළමයි ප්‍රමාණයක් අසරණ වුණා. නමුත් අපි මේක සරල උත්තරයක් ගන්න පුළුවන් ක්‍රමයක් හොයලා බලමු. දැන් මෙතනදී ගාන පොඩ්ඩක් කියලා බලමුකෝ. සර්වසම භෞතික මාන සහිත. ඒ කියන්නේ හරස්කඩ වර්ගඵල සමානයි, දිග සමානයි භෞතික මාන. එහෙත් y1 y2 y3 yn වූ වෙනස් යම් මාපාංක ඇති දඬු සිම්පල් n සංඛ්‍යාවක් කෙලවරින් කෙලවරට සම්බන්ධ කර ඍජු සංයුක්ත දණ්ඩක් සාදා ඇත. එහෙනම් මේ කියන්නේ කෙලවරින් කෙලවරට සම්බන්ධ කරන ලද දඬු පද්ධතියක්. ඒ කියන්නේ ශ්‍රේණිගත දඬු පද්ධතියක්. දැන් අපෙන් අහන්නේ මෙම සංයුක්ත දණ්ඩේ තුල්‍ය යම් මාපාංකය දෙන්න ලබන්නේ. ඒතර මේ දඬු පද්ධතියම මගින් නියෝජනය කරන තනි දණ්ඩේ එහෙමත් නැත්නම් මේ දඬු පද්ධතියම නියෝජනය කළ හැකි තනි දණ්ඩේ තුල්‍ය යම් මාපාංකගේ. පැහැදිලි? ඒතර මෙයාගේ යම් මාපාංකය තමයි හොයාගන්න ඕනේ. ඒතර මෙන්න තියෙනවා දඬු පද්ධතිය. ඒ දඬු පද්ධතියට අදාළ සමක දණ්ඩ තමයි මේ තියෙන්නේ. මේ දඬු පද්ධතියේ සමස්ත දිග වෙන්නේ එකක දිග L එහෙනම් දෙකක දිග 2L එහෙනම් දඬු n ගණනක දිග වෙන්නේ NL. එහෙනම් සමක දණ්ඩේ දිගත් NL. ඒ වගේම මේ දඬු පද්ධතිය මත බාහිරින් යොදන කැපිටල් F කියන බලය යටතේ පද්ධතිය ලබා ගන්නා විතතිය E නම් මේ සමක දණ්ඩ මත F කියන බලය යෙදුවොත් මේ සමක දණ්ඩ ලබා ගන්නා විතතියක් E ම විය යුතුයි. එතකොට මේ ශ්‍රේණිගත දඬු පද්ධතියක් හින්දා අපි යොදන බලය මේ සෑම දණ්ඩකටම ඒහා සමානව යෙදෙනවා. එහෙනම් මේ එක එක දණ්ඩ ලබා ගන්නා විතති වල එකතුව සමාන වෙනවා මේ පද්ධතියේ මුළු විතතියට. හරි. මෙන්න මේමයි. යමාපාංක සමීකරණය තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. මොකද්ද මේ යමාපාංක සමීකරණය? f බෙදීම a සමානයි y වතාවක් e බෙදීම l. අපි දැන් කවුද හොයාගන්න ඕනේ? හොයාගන්න ඕනේ මෙතනදී e විතතිය. එහෙනම් e කියන එක නලියන්න පුළුවන් f l බෙදීම a y. එතකොට පළවෙනි දණ්ඩට දෙවෙනි දණ්ඩට වෙන වෙනම දාලා බැලුවොත් පළවෙනි දණ්ඩේ විතතිය e1 කියන එක ලියන්න පුළුවන්. ශ්‍රේණිගත දණ්ඩ පද්ධතියක් හින්දා යොදන බලය සෑම දණ්ඩක් මතම ඒ ආකාරයෙන් යෙදෙනවා. එහෙනම් බලය වෙන්නේ f, දිග වෙන්නේ l, හරස්කඩ වර්ගඵලයේ a, යම් මාපාංකය y1. ඒ විදිහම අපිට දෙවෙනි දණ්ඩ සඳහා දාන්නත් පුළුවන් fl බෙදීම a y2. ඔය විදිහට අපිට සෑම දණ්ඩයකටම මේ සමීකරණය දාලා ඒ එක එකනාගේ විතති ටික හොයාගන්න පුළුවන්. ඒතර වැදගත්ම කාරණාව තමයි මේ එක් එක් දණ්ඩේ විතති වල එකතුව සමාන වෙනවා සමක දණ්ඩේ විතතිය. ඒක නම් ලියාගමුකෝ. E1 ධන E2 ධන E3 ධන මේ විදිහට කියලා En සමානයි සමක දණ්ඩේ විතතිය වන E. E1 කියන එක නම් ලියන්න පුළුවන් FL බෙදීම AY1 ධන E2 කියන එක නම් ලියන්න පුළුවන් FL බෙදීම AY2 ධන මේ ආකාරයට ගිහිල්ලා අවසාන වශයෙන් එකතු වෙනවා FL බෙදීම AYN සමාන වෙනවා කාගේද? සමක දණ්ඩේ E යගයට. සමක දණ්ඩේ E යගය ලියන්න පුළුවන් අපිට F එතන දිග වෙන්නේ NL බෙදීම හරස්කඩ වර්ගඵලයේ A. දැන් මෙයාගේ අපිට සමක යම් මාපාංකනේ හොයාගන්න ඕනේ. අන්න ඒ සමක යම් මාපාංකේ මම y කියලා ගත්තා. මෙතන අපිට පොදු එළියට ගන්න පුළුවන් FL බෙදීම A. එතන ඇතුළේ ඉතිරිනවා 1 යට y1 ධන 1 යට y2 ධන ඔය විදිහට ගිහලා ධන 1 යට ya. මේක සමානයි මෙන්න මෙතනින් fnl බෙදීම ay. අයින් කරන්න පුළුවන් පද ටික අයින් කරලාම fl ට fl කැපිලා යනවා a ට a කැපිලා යනවා. කවුද අපි හොයන්න ඕනේ? සමක දණ්ඩේ යම් මාපාංකය. එහෙනම් සමක දණ්ඩේ යම් මාපාංකය කියන y කියන එක නා උත්තර ගන්න පුළුවන්. y සමානයි n බෙදීම 1 යට y1 ධන 1 යට y2 ධන මේ විදිහට කියලා ධන 1 යට yn. එහෙනම් මේක තමයි සමක දණ්ඩේ යම් මාපාංකය. ඒතර මේ වගේ ප්‍රශ්නයක් මීට කලින් ඇවිල්ලා නැහැ. ඒ හින්දා මේ ප්‍රශ්නේ බැරි වුණා කියලා මහ ලොකුට හිතර ගන්න දෙයක් නැහැ. මොකද මෙහෙම අර අපි ගොඩාක් දුරට ફોකස් කරන්න ඕනේ හැම නිතරම අහන ප්‍රශ්නවලට. හරි. ඒකයි මේ යුත්තේ. ඒතර ගැළපෙන පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 7. හොඳයි අපි ඊළඟට බලමු ප්‍රශ්න අංක 22
සම්පූර්ණයෙන්ම මේක පෘෂ්ඨිකාතතිය සම්බන්ධ ගානක්. ඒතර මේක කිසිම අපහසුතාවයක් නැහැ පෘෂ්ඨිකාතතිය සම්බන්ධ කරපු බල සමතුලිතතාවය සම්බන්ධ ගානක්. ජලයේ පෘෂ්ඨිකාතතිය අපිට දීලා තියෙනවා. ඒක මුලින්ම අපි ලකුණු කරගමු. TW පෘෂ්ඨිකාතතිය සංගුණකය 0.07 නිව්ටන් මීටරයට. ජලයේ පෘෂ්ඨිකාතතිය නිසා සමහර කුඩා ජලයේ පෘෂ්ඨිකාතතිය නිසා සමහර කුඩා කෘමීන්ට ජල පෘෂ්ඨය පහළට තෙරපීම මගින් ජල පෘෂ්ඨය මත ඇවිද යා හැකිය. රූපෙහි දක්වා ඇති පරිදි කෘමීන්ගේ පතුල් ආසන්න වශයෙන් ගෝලාකාර බව සැලකිය හැකිය. කෘමියෙකු ජල පෘෂ්ඨයක් මත නිශ්චලව සිටින අවස්ථාවක එක් පාදයක් පිහිටන ආකාරයේ රූපය දක්වා ඇත. ජල මට්ටමේදී ගෝලාකාර පතුලෙහි වෘත්තාකාර හරස්කඩෙහි අරය සිම්පල් R වේ. කෘමියාගේ ස්කන්ධයේ පහ ගුණ කිරීම 10/6 කිලෝග්‍රෑම්ද R සමානය 2.5 ගුණ කිරීම 10/5 මීටරද වේ. කෘමියාගේ බර උගේ පාද 6ක් මගින් දරා සිටින්නේ නම් cos θහි අගය ආසන්න වශයෙන්. එතකොට අපි හොයලා බලමු මෙන්න මේ එක පාදයක් මත ගොඩනැගෙන සංප්‍රයුක්ත බලය. මොකද මේ පෘෂ්ඨිකාතති බලය කියලා කියන්නේ? ද්‍රව පෘෂ්ඨයේ ඇතිවන විරූපණයේ හින්දා ඊට එරෙහිව ගොඩනැගෙන බලය තමයි පෘෂ්ඨිකාතති බලය කියලා කියන්නේ. කැපිටල් T වලින් සංකේතවත් වෙන්නේ ඒකක දිගක් මත ඇතිවන පෘෂ්ඨිකාතති බලය. ඒතර මෙන්න මේ රතු පෑනින් පෙන්වලා තියෙන මේ කඩයිල දිගේ වටේට මෙහෙම ද්‍රවය ස්පර්ශලා තියෙනවා. ඒ ස්පර්ශලා තියෙන ද්‍රව කොටස දිගේ මේන මේ අතට වටේටම මෙහෙම පෘෂ්ඨිකාතති බල ක්‍රියාත්මක වෙනවා. ඒතර ඒකක දිගක් මත ක්‍රියාත්මක වන පෘෂ්ඨිකාතති බලය T එයාගෙන් සිරස ඉහළට ලැබෙන සාධකය වෙන්නේ T cos θ. එhmenan ඒකක දිගක් මත ඉහළට තියෙන පෘෂ්ඨිකාතති බලය වෙන්නේ T cos θ. එතකොට මේ ජල පෘෂ්ඨයත් එක්ක ස්පර්ශලා තියෙන මුළු දිග වෙන්නේ 2πr. එහෙමනම් ඒකක දිගක් මත මෙච්චර බලයක් තියෙනවා නම් 2πr දිගක් මත ඇති වෙන බලය ගන්න අපි මේක ගුණ කරනවා 2πr. එහෙමනම් ඒතර වෙනවා 2πr T cos θ. එහෙමනම් මේ තමයි මේ එක පාදයක් මත ක්‍රියා කරන සංප්‍රයුක්ත පෘෂ්ඨික ආතති බලය සිරස ඉහළ. මෙවැනි පාද 6ක් තියෙනවා. එහෙනම් මේ තියෙන්නේ පාද 6ම මත ඇතිවන සංප්‍රයුක්ත පෘෂ්ඨික ආතති බලය. අන්න ඒක සමාන වෙනවා මේ කෘමියාගේ බර. බර අපිට ලියන්න පුළුවන් mg. එහෙනම් මේ ප්‍රකාශනය සුළු කරලා අපි cos θ වලට අගයක් හොයාගන්න ඕනේ. හරි. දීලා තියෙන දත්ත ටික සම්පූර්ණ බර. කෘමියාගේ ස්කන්ධය දී කරන 5/10/6යි. එහෙනම් 5 ගුණ කිරීම 10/6 ගුණ කිරීම g. මේක සුළු කරලා බලන්න ඔයාලට cos θට ලැබෙයි 0.8කට ආසන්න අගයක්. එහෙනම් cos θ සමානයි 0.8යි. මේක තමයි එතකොට නිවැරදි පිළිතුර අංක 5. ඊළඟට බලමු අපි ප්‍රශ්නාංක 23 මේක ක්ෂේත්‍ර සම්බන්ධ ප්‍රශ්නයක්. මෙතනදී අපිට සංසන්දනය කරන්න ලැබිලා තියෙන්නේ ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයක් තුල ආරෝපිත අංශුවක චලිතයයි ඊට අමතරව චුම්බක ක්ෂේත්‍රයක් තුල ආරෝපිත අංශුවක චලිතයයි. හරි. මුලින්ම මම චුම්බක ක්ෂේත්‍රයක් තුල ආරෝපිත අංශුවක සිදුවන චලිතය ගැන කතා කරන්න. මෙන්න මේමයි. මේ සිද්ධාන්ත කොටස් ටික මම මේ සාරාංශගත කරලා කියලා දෙන්නේ. ඉන්දා ගොඩක් වැදගත් වෙයි. මෙන්න මේ ආකාරයට තියෙන චුම්බක ක්ෂේත්‍රය ගැන හිතන්නකෝ. එතකොට මේ ක්ෂේත්‍රය තුල වෙන තියෙනවා ධන Q ආරෝපණයක්. මෙයා චලිත වෙන්නේ මෙන්න මේ දිශාවට. ඒතර Q ආරෝපණයක් v ප්‍රවේගයෙන් චලිත වෙනවා නම් එයා මත තියෙන එයා මත තියෙන චුම්බක බලය ලියන්න පුළුවන් F සමානයි B Q V. ඒතර මේ V කියලා කියන්නේ ප්‍රවේගය. Q කියන්නේ ආරෝපණය. B කියලා කියන්නේ හතර මත තියාගන්න චලිත දිශාවට ලම්බක චුම්බක ශ්‍රාව ඝනත්වය. චලිත දිශාවට ලම්බක චුම්බක ශ්‍රාව ඝනත්වය. දැන් මෙතනදී මේ අංශුව චලිත වෙන්නේ චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරව. එතකොට චලිත දිශාවට ලම්බක චුම්බක ශ්‍රාව ඝනත්වය බිඳුවයි. එහෙමනම් මෙන්න මෙයා මත ක්‍රියාත්මක වන බලය බිඳුවක් වෙනවා චුම්බක බලය. එහෙමනම් මෙයා මත කිසිදු ආකාරයක චුම්බක බලයක් ඇති කරන්න බෑ මේ ක්ෂේත්‍රය මගින්. ඊට පස්සේ අපි ඊළඟට බලමු
මෙන්න මේ ආකාරයට තලයේ තුලට තියෙන ශේෂ්ත්‍රයක් තුලට ඊට ලම්බකව ඇතුළු වෙන ආරෝපිත අංශුවක චලිතපතේ කොහොම වේද කියලා. දැන් ඔන්න මේක තමයි චුම්බක ශේෂ්ත්‍රය. ශ්‍රාව ඝනත්වය මම ගන්නම් B කියලා. මෙන්න මෙතනදී ඇතුළු වෙනවා ධන Q කියලා ආරෝපණයක් මේ ශේෂ්ත්‍රයට ලම්බකව. දැන් මෙයා මත ක්‍රියාත්මක වන චුම්බක බලය අපිට ගන්න පුළුවන්. චුම්බක බලයේ දිශාව ෆ්ලෙමින්ගේ වමත් නීතිය පාවිච්චි කරලා. ඒතර වමත් නීතිය මොකද්ද කියවෙන්නේ? වමතේ මහපටංගිල්ල, දබරගිල්ල සහ මැදගිල්ල එකිනෙකට ලම්බක දිශා තුනකට යොමු කරාන් පස්සේ මැදගිල්ල යොමු කරන්න ඕනේ අපි චලිතවල දිශාවට. ඒ කියන්නේ මෙන්න මේ දිශාවට. ඒතර දබරගිල්ල යොමු කරන්න ඕනේ ශේෂ්ත්‍රයේ දිශාවට. ඒතර මේ මහපටංගිල්ල යොමු වෙන්නේ අදාළ ආරෝපණය මත බලය ක්‍රියාත්මක වන දිශාවට. එහෙනම් මෙයා මත බලය තියෙන්නේ ඉහළට. අන්න ඒ බලයෙන් හින්දා මෙයා මේ ආකාරයේ අර්ධ වෘත්තාකාර පතයක ගමන් කරලා හරියටම ඇතුළු වුණු ප්‍රවේගයෙන්ම මේ පැත්තට එළියට එනවා. ඇතුළු වෙච්ච ප්‍රවේගය v නම් පිටවන ප්‍රවේගයත් v. මෙන්න මේ පතය හරියටම අර්ධ වෘත්තාකාර පතයක්. එහෙම අර්ධ වෘත්තාකාර පතයක යන්නේ මෙයා ශේෂ්ත්‍රයට අභිලම්බව ඇතුළු වුණොත් විතරයි. අපි ඊළඟට බලමු මේක ආනතව ඇතුළු වුණොත් මොකද වෙන්නේ කියලා. මෙන්න තියෙනවා චුම්බක ශේෂ්ත්‍රය. එතකොට මේ ආරෝපිත අංශුව දැන් ඇතුළු වෙන්නේ මෙන්න මේම. මේ විදිහට තමයි ඇතුළු වෙන්නේ. ප්‍රවේගය v. මෙන්න තියෙනවා ධන q ආරෝපිත අංශුව. ඒතර අර විදිහට මෙයා මත ක්‍රියාත්මක බලය හොයාගන්න පුළුවන්. ඒතර චලිත දිශාව මේක, ශේෂ්ත්‍රය මේක. ඒතර චුම්බක බලය වෙන්නේ මෙන්න මේ දිශාවට. එහෙමනම් ඒ බලයෙන් හින්දා මෙයා චලිත වෙනවා මෙන්න මේ ආකාරයේ පතයක. දැන් මෙතනින් පිට වෙන්නේ මෙන්න මෙහෙමයි. පිටවන ප්‍රවේගයත් වීම තමයි. මෙතනදී මෙයා ආනත වන කෝණය θ නම් මෙතනදී මේ ආනත වන කෝණයත් θම වෙනවා. ඒතර මේක වෘත්ත ඡාපයක් තමයි. හැබැයි මේක අර්ධ වෘත්තයක් වෙන්නේ නැහැ. පැහැදිලිනේ? ඒතර ඕක තමයි චුම්බක ක්ෂේත්‍රයක් තුල ආරෝපිත අංශුවක තියෙන පුළුවන් චලිත ස්වභාවය. ඊළඟට අපි බලමු මේකේ විශේෂම අවස්ථාව. මේක කලින් මේකේ රචනා ප්‍රශ්නයකුත් ඇවිල්ලා තියෙනවා. දැන් මෙන්න මේ දිශාවට චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා කියලා අපි හිතමු. දැන් මෙන්න මෙවැනි චුම්බක ක්ෂේත්‍රයකට ආනතව ආරෝපිත අංශුවක් ඇතුළු වුණොත් මෙන්න තියෙනවා අංශුව ධන q. එයාට චලිත වෙන්නේ මෙන්න මේ වාගේ දිශාවකට. ප්‍රවේගය v. මේ ප්‍රවේග සංරචකය අපිට කොටස් දෙකකට කඩා ගන්න පුළුවන් මෙන්න මේක. ශේෂ්ත්‍රයට සමාන්තර සංරචකය වෙන්නේ v cos θ. ශේෂ්ත්‍රයට ලම්බක සංරචකය වෙන්නේ v sin θ. එතකොට මේ සංරචකයේ හින්දා මෙයා ගමන් කරන්නේ ශේෂ්ත්‍රයට සමාන්තර දිශාවට. ඒතර ශේෂ්ත්‍රයට සමාන්තර දිශාවට ගමන් කරනවා නම් මෙන්න මේ තියරිය අනුව අපිට කියන්න පුළුවන් ආරෝපිත අංශව මත කිසිදු ආකාරයක චුම්බක බලයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ ලම්බක ප්‍රවේග සංරචකයේ හින්දා මෙයා මත ඇති වෙනවා චුම්බක බලයක්. ඒ චුම්බක බලය ඇති වෙන්නේ මෙතනදී තලය තුලට. ඒ හින්දා මෙයා ගමන් කරනවා මෙන්න මේ ආකාරයේ සර්පිලාකාර පතයක. ඇයි මේක ඉස්සරහට යන්නේ? ඉස්සරහට යන්න හේතුව තමයි චුම්බක ක්ෂේත්‍රයට සමාන්තර ප්‍රවේග සංරචකය. මේක කැරකෙන්න හේතුව වෙන්නේ චුම්බක ක්ෂේත්‍රයට ලම්බක ප්‍රවේග සංරචකය. එහෙනම් මතක තියාගන්න මේ ආකාරයේ සර්පිලාකාර පතයක අංශුවක් ආරෝපිත අංශුවක් චලිත වෙන්නේ චුම්බක ක්ෂේත්‍රයක් තුළදී පමණයි. මේ කිසිම වෙලාවක විද්‍යුත් ක්ෂේත්‍රයක් තුළදී සිද්ධ වෙන්න බෑ. ඕක තමයි ඒතර තියරිය. එහෙනම් මෙතනින් අපිට කියන්න පුළුවන් සර්පිලාකාර පතයක් තියෙන හින්දා අනිවාර්යයෙන්ම ආරෝපිත අංශුව ගමන් කරලා තියෙන චුම්බක ක්ෂේත්‍රයක. ඊළඟට B වලදී චලිත දිශාවට ගිහිල්ලා ආපහු ප්‍රතිවර්ත කරලා අනිත් පැත්තට එවල් තියෙනවා. නමුත් බලන්න මෙන්න මෙයා මෙහෙම ගිහිල්ලා නැවත හරවලා අනිත් පැත්තට එවන්න පුළුවන්ද මේ චුම්බක ක්ෂේත්‍රය මගින්? ඒක කිසිසේත්ම කළ නොහැකි. මොකද මේ චුම්බක බලය බිඳුවයි. එහෙමනම් ওই B ආකාරයේ චලිතයක් ඇති වෙන්න නම් චුම්බක ක්ෂේත්‍රයක් තියෙන්න බෑ. හැබැයි මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. දැන් මෙන්න තියෙනවා ධන විභවයක් තියෙන තහඩුවක්, මෙන්න තියෙනවා ඍණ විභවයක් තියෙන තහඩුවක්. ඊට පස්සේ මෙතනින් අපි ඍණ කිව් ආරෝපණයක් යවුවොත් මෙයා මේ පැත්තට තල්ලු කරලා අතහැරියොත් මේම ගිහිල්ලා නැවත මේ පැත්තට මෙහෙම එන්න පුළුවන්. එහෙමනම් මෙවැනි චලිතයක්, ඒ කියන්නේ B වලින් පෙන්වලා තියෙන චලිතයක් සිද්ධ වෙන්න පුළුවන් ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයක් තුලදී විතරයි. ඊළඟට අපි බලමු C වලින් පෙන්වලා තියෙන චලිත පතය. එතනදී ඒ පෙන්වලා තියෙන්නේ අර්ධ වෘත්තයක් නම් නෙවෙයි. ඒ වගේම වෘත්ත ඡාපයකුත් නෙවෙයි. ඔය පෙන්වලා තියෙන්නේ අනිවාර්යයෙන්ම පරාවලයික පතයකින් කොටසක්. මෙන්න මේ સિદ્ધාන්තය හොඳට මතක තියාගන්න. ආරෝපිත අංශුවක් ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයක් තුල විසි කරොත් එයා ගමන් කිරීමට පෙළඹෙනවා පරාවලයික මාර්ගයක. ඒක අපිට මෙන්න මේ ආකාරයට නිරූපණය කරන්න පුළුවන්. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් තුල විසි කරන ස්කන්ධයකට හිමි වෙන්නේ මෙන්න මේ ප්‍රතිඵලයම තමයි. අපි බලමු
මෙන්න මේ පැත්තට මෙහෙම තියෙනවා ස්ථಿತಿ විද්‍යුත් ක්ෂේත්‍රය. මේ ස්ථಿತಿ විද්‍යුත් ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය මම E කියලා ගන්නම්. එතකොට මෙන්න මෙතනින් විසිකරොත් ආරෝපිත අංශුවක් මෙහෙම එයා ගමන් කරන්නේ මෙන්න මේ ආකාරයේ පරාවලයක පතයක. මේක වෘත්තාකාර පතයක් නෙවෙයි. වෘත්තයක් ඇඳුත් මේ වෘත්තේ පිටන්නේ මෙන්න මේ ආකාරයට. එතකොට මෙතනින් පේනවා මේක වෘත්තයෙන් එළියට පැනලා තියෙනවා. ඒ කියන්නේ මේ පතය පරාවලයක පතයක්. ඔය දෙයම තමයි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රවලදී අපි යාන්ත්‍රික විද්‍යාවේ මුලින්ම කතා කරනවා ආනත ප්‍රක්ෂිප්ත ගැන. ඒ ප්‍රක්ෂිප්තවලදී වෙන්නේ ওই සිදුවීමම තමයි. මේ වගේ තැනකින් විසිකරොත් එයා මේව ප්‍රක්ෂිප්තයක් ආකාරයට ගමන් කරනවා. අපි මෙන්න මේ පතයට කියනවා පරාවලයක පතයක් කියලා. හොඳට මතක තියාගන්න මේක අර්ධ වෘත්තාකාර පතයක් නෙවෙයි. එහෙමත් නැත්නම් අර්ධ වෘත්තාකාර පතයක් නෙවෙයි. ඒතර වෘත්තයෙන් පිට තමයි මෙන්න මේ ආරම්භය සහ අවසානයේ කොටස් දෙකම තියෙන්නේ. මේකට අපි කියනවා පරාවලයක පතයක් කියලා. ඒතර C වලින් පෙන්නලා තියෙන ආකාරයේ චලනයක් සිද්ධ වෙන්න නම් මේක ස්ථಿತಿ විද්‍යුත් ක්ෂේත්‍රයක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් වෙන්නත් පුළුවන්. හැබැයි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර මේ කොටසේදී අපිට සම්බන්ධ කරලා නැහැ මේ ගානට. එහෙමනම් ගැලපෙන්නේ ස්ථಿತಿ විද්‍යුත් ක්ෂේත්‍රයක් කියන එක. එහෙමනම් ගැලපෙන උත්තරය වෙන්නේ උත්තර අංක 5. අපි බලමු එහෙනම් ප්‍රශ්නාංක 24. ගෞස් ප්‍රමේය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ. අරය සිම්පල් R වූ ගෝලීය ගෞසීය පෘෂ්ඨයක් මගින් ධන Q ආරෝපණයක් වට වී ඇති අවස්ථා තුනක් ඒකමා B හා C රූප සටහන් වලින් පෙන්වා ඇත. එතකොට මේ තියෙන්නේ A අවස්ථාව, මේ තියෙන්නේ B අවස්ථාව, මේ තියෙන්නේ C අවස්ථාව. phi L හා phi R යනු පිළිවෙලින් ගෞසීය පෘෂ්ඨයේ වම් හා දකුණු අර්ධගෝලාකාර කොටස් හරහා ගලන විද්‍යුත් ශ්‍රාව නම් phi L හා phi R සම්බන්ධව පහත සඳහන් කුමක් නිවැරදි වේද? එතකොට ගෞස් ප්‍රමේයයට අනුව විද්‍යුත් ශ්‍රාවය පිළියම් පුළුවන් මෙන්න මේ විදිහට. ස්ථಿತಿ විද්‍යුත් ක්ෂේත්‍රයක අඳින ලද ඕනෑම හැඩති සංවෘත පෘෂ්ඨයක් තුල තියෙන සඵල ආරෝපණය Q නම් මේ පෘෂ්ඨය හරහා තියෙන සඵල ශ්‍රාවය පිළියම් පුළුවන් phi සමානයි Q බෙදීම epsilon. එතකොට මේ ආරෝපණය ධන ආරෝපණයක් නම් ශ්‍රාවය ධනයි. එකෙන් අදහස් වෙන්නේ සඵල ශ්‍රාවයේ තියෙන්නේ පෘෂ්ඨයෙන් ඉවතට බව. මේක ඇතුලේ තියෙන සඵල ආරෝපණය ඍණයි නම් එවිට මෙන්න මේ ශ්‍රාවය කියන එක නා ඍණ වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ පෘෂ්ඨය හරහා සඵල ශ්‍රාවයේ තියෙන්නේ ඇතුළට බව. එහෙමනම් සඵල ආරෝපණය ධනයි නම් සඵල ශ්‍රාවය ධනයි. ඒ කියන්නේ පෘෂ්ඨයෙන් ඉවතට තමයි ශ්‍රාවය තියෙන්නේ. සඵල ආරෝපණය ඍණයි නම් සඵල ශ්‍රාවය ඍණයි. ඒ කියන්නේ පෘෂ්ඨය තුලට තමයි ශ්‍රාවය තියෙන්නේ. ඒතර මෙන්න මේ වගේ අවස්ථාවක් ගත්තොත් දැන් ඔන්න මේ හරිය තියලා තියෙනවා Q කියලා ආරෝපණයක්. මෙන්න මේම ගෝලීය ගෞස් පෘෂ්ඨයක් තමයි අපි තෝරගන්නේ. ඒතර මේ පෘෂ්ඨය හරහා තියෙන සඵල ශ්‍රාවය අපිට ලියන්න පුළුවන් Q බෙදීම epsilon naught. Q බෙදීම epsilon naught. ඒතර මේ අවස්ථා තුනේදීම අපෙන් අහනවා නම් මේ ගෝලීය පෘෂ්ඨය හරහා තියෙන සඵල ශ්‍රාවය කීයද කියලා ඒ වෙලාවට උත්තරය වෙන්නේ මෙන්න මේක. නමුත් මෙතනදී අහන්නේ වම් පැත්ත හරහා කොච්චර ශ්‍රාවයක් තියෙනවද ඊළඟට දකුණු පැත්ත හරහා කොච්චර ශ්‍රාවයක් තියෙනවද මෙන්න මේ අවස්ථා තුන යටතේදී. ඒකයි ප්‍රශ්නය. එවනම් ওই B අවස්ථාව ගත්තොත් ගෝලයේ හරිමද ඒ කියන්නේ ගෝල කේන්ද්‍රයේ ආරෝපණය තියෙන හින්දා වම් පස අර්ධ ගෝලයේ හරහා යන ශ්‍රාවයයි දකුණු පස අර්ධ ගෝලයේ හරහා යන ශ්‍රාවයයි සමානයි. එහෙමනම් මුළු ශ්‍රාවයෙන් හරි භාගයක් මේ වම් පස අර්ධ ගෝලයේ හරහා යනවා. හරි භාගයක් දකුණු පස අර්ධ ගෝලයේ හරහා යනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් phi L කියලා කියන්නේ මුළු ශ්‍රාවයෙන් භාගයයි. ඒ කියන්නේ Q බෙදීම epsilon naught කියන එක්කනාගෙන් භාගයයි. ඒ කියන්නේ Q බෙදීම 2යි epsilon naught. ඒ විදිහටම phi R කියන එක්කනත් සමාන වෙනවා මෙතනදී Q බෙදීම 2යි epsilon naught. ඕක තමයි එතකොට B අවස්ථාවට අදාළව වම් පස සහ දකුණු පස ශ්‍රාව අතර සම්බන්ධය. ඒ අවස්ථාව ගත්තොත් ආරෝපණය වඩා ආසන්නව පිහිටා තියෙන්නේ වම් පස අර්ධ ගෝලයට. එhmenan අපිට මේ බල රේඛා ව්‍යාප්තිය දිහා දැක්කහම පස්සේ පේනවා වැඩිපුර බල රේඛා ගන්න ගමන් කරන්නේ වම් පස අර්ධ ගෝලය හරහා. එhmenan වම් පස අර්ධ ගෝලය හරහා ශ්‍රාවය මුළු ශ්‍රාවයෙන් භාගයකට වඩා වැඩි. ඒක අපිට ලියන්න පුළුවන් phi L විශාලයි මුළු ශ්‍රාවයෙන් භාගයකට වඩා. ඒ කියන්නේ Q බෙදීම 2යි epsilon naught වඩා. ඒ විදිහටම phi R කියන එක්කෙනා කුඩා වෙනවා මුළු ශ්‍රාවයෙන් භාගයකට වඩා. එහෙමනම් phi R කියන එක්කෙනා කුඩායි මුළු ශ්‍රාවයෙන් භාගයකට වඩා. මේ දෙන්න සම්බන්ධ කරලා ලියා ගන්න පුළුවන් phi L විශාලයි Q බෙදීම 2යි epsilon naught. ඊට වඩා කුඩා වෙනවා phi R කියන එක්කෙනා phi R.
ඊට අමතරව මේ අවස්ථාව ගත්තොත් මෙතනදී ආරෝපණය වඩා සමීපව පිහිටන්නේ දකුණු පස අර්ධගෝලයට. එහෙමනම් මෙයාගෙන් පිට කරන බල රේඛාව වලින් භාගයට වඩා වැඩි ප්‍රමාණයක් ගමන් කරන්නේ දකුණු පස අර්ධගෝලය හරහා. එහෙමනම් භාගයට වඩා වැඩි ශ්‍රාවයක් පවතින්නේ දකුණු පස අර්ධගෝලය හරහා. එහෙමනම් phi r කියන එක්කෙනා විශාල වෙනවා q බෙදීම 2 epsilon naught වඩා. ඒ විදිහටම phi l කියන එක්කෙනා කුඩයි q බෙදීම 2 epsilon naught වඩා. එහෙනම් මේ දෙන්නා සම්බන්ධ කරගත්තොත් phi r විශාලයි q බෙදීම 2 epsilon naught ඊට වඩා කුඩා වෙනවා phi l. ඒ කියන්නේ වම් පස අර්ධගෝලය හරහා තියෙන ශ්‍රාවය. එහෙනම් මෙන්න මේ අවශ්‍යතාවය සහ මෙන්න මේ අවශ්‍යතාවය සපුරාලන උත්තර වෙන්නේ උත්තර අංක 2. එහෙනම් ගැලපෙන්නේ උත්තර අංක 2. හොඳයි ඊළඟට බලමු ප්‍රශ්න අංක 25. වාතයෙන් පුරවන ලද තහඩු අතර පරතරයේ සිම්පල් d වූ සමාන්තර තහඩු දාරිත්‍රකයක්. එහෙනම් මෙන්න තියෙනවා සමාන්තර තහඩු දාරිත්‍රකය. මේක පුරවලා තියෙන්නේ වාතයෙන්. එහෙනම් පාර විද්‍යුත් මාධ්‍යයේ පාරවේදීතාවය වෙන්නේ epsilon naught. පරතරය සිම්පල් d. වෝල්ටේජ් V02 බැටරියක් මගින් පූර්ණ ලෙස ආරෝපණය කරනු ලැබේ. ඉන්පසු බැටරිය ඉවත් කර තහඩු අතර අවකාශය පාර විද්‍යුත් නියතය K වූ ද්‍රව්‍යයකින් පුරවනු ලැබේ. ඒ කියන්නේ මේක බැටරි සම්බන්ධතාවයෙන් ඉවත් කරලා මේක තුලට අපි පුරවනවා පාර විද්‍යුත් නියතයේ K වන පාර විද්‍යුත් ද්‍රව්‍යයක්. හරි. වාතයෙන් පිර වූ විට දාරිත්‍රකයේ ගබඩා වූ ශක්තිය U0 ද පාර විද්‍යුත් ද්‍රව්‍යයෙන් පිර වූ විට දාරිත්‍රකය හරහා විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය හා දාරිත්‍රකයේ ගබඩා වූ ශක්තිය පිළිවෙලින් E සහ U. එවනම් පාර විද්‍යුත් ද්‍රව්‍යයෙන් මේක පිරෙවුවට පස්සේ අපි හොයාගන්න ඕනේ මේක තුල ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය. ඒ වගේම මෙයා තුල ගබඩා වෙලා තියෙන විද්‍යුත් ශක්තිය. ඕන්න ওই දෙන්න තමයි අපි හොයාගන්න ඕනේ. හැබැයි වාතයෙන් පුරවලා තියෙන අවස්ථාවට සාපේක්ෂව මෙතන තියෙන E අගය කීයද U අගය කීයද කියන තමයි හොයාගන්න ඕනේ. එහෙනම් අපි ඉස්සෙල්ලා මෙන්න මේ අවස්ථාව ගමුකෝ. මෙතනට අදාළව ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ E කෙනෙක් කියලා ලියන්න පුළුවන්. තහඩු අතර විභවාන්තරය අපි දන්නවා V0. එහෙමනම් V0 බෙදීම D. ඊට පස්සේ මේක අපි පුරවනවා පාර විද්‍යුත් නියතයේ K වන මාධ්‍යයකින්. ඊ පෙරවට පස්සේ එතනදී මේ මාධ්‍ය අනුද්‍රවීකරණය සිදුවන ආකාරය තමයි මේ පෙන්නලා තියෙන්නේ. එතන මේ තියෙන්නේ දාරිත්‍රකයේ ධන තහඩුව, මේ තියෙන්නේ දාරිත්‍රකයේ ඍණ තහඩුව. මේ තමයි පුරවන ලද පාර විද්‍යුත් ද්‍රව්‍ය. මෙන්න මේ තහඩුවල තියෙන ආරෝපණ ව්‍යාප්තීන් වල බලපෑමෙන් හින්දා මේ අනුද්‍රවීකරණය වෙනවා. ධන තහඩුව පැත්තට ලං වෙනවා අණුවල ඍණ ද්‍රව ටික, ඍණ තහඩුව පැත්තට ලං වෙනවා අණුවල ධන ද්‍රව ටික. ඊට පස්සේ මෙන්න මේ මැද තියෙන මේ කලාපය ගත්තොත් මේ කලාපය තුල සඵල ආරෝපණයේ බිඳුවක් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කලාපය තුල ධනට ඍණ කැපිලා ගිහිල්ලා මේ කැලල උදාසීන කලාපයක් වෙනවා. එතකොට මේක තුල තියෙන විද්‍යුත් ක්ෂේත්‍රය අපිට මෙන්න මේ විදිහට අඳලා පෙන්වන්න පුළුවන්. තහඩුවේ තියෙන ආරෝපණ නිසා හටගන්න ක්ෂේත්‍රයකුත් තියෙනවා. ඊට අමතරව අනුද්‍රවීකරණය වීම හින්දා හටගන්නා ක්ෂේත්‍රයකුත් තියෙනවා. ඒතර මම මේ මුලින්ම අඳින්නේ අනුද්‍රවීකරණය නිසා හටගත්තා වූ ක්ෂේත්‍රය. ඒක තියෙන්නේ ධන සිට ඍණ දක්වා. ධන සිට ඍණ දක්වා. ඒක තමයි මේ තියෙන්නේ. තහඩුවල තියෙන ආරෝපණ ව්‍යාප්තිය නිසා හටගන්නා ක්ෂේත්‍රය තමයි මේ තියෙන්නේ. ඒතර දැන් මේ අණුව අපිට පේනවා මේ තහඩු දෙක අතර ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්ෂේත්‍ර දෙකක් ඇති වෙලා තියෙනවා. එහෙනම් සඵල ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා කියන්නේ මේ තීව්‍රතා දෙකේ සංප්‍රයුක්තය. එහෙනම් අපිට පේනවා වාතය පුරවලා තියෙනකොට තියෙන විද්‍යුත් ක්ෂේත්‍රයට වඩා දැන් මේ පාර විද්‍යුත් නියතය කේවන ද්‍රව්‍ය දැම්මට පස්සේ මේක ඇතුලේ තියෙන විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය අඩුයි. අන්නේ අඩු කරන සාධකය තමයි K කියලා කියන්නේ. එහෙමනම් නව විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ E නම් ඒක ලියන්න පුළුවන් E0 බෙදීම K. ඒ කියන්නේ වාතයේ තියෙන අවස්ථාවට වඩා දැන් K ගුණයකින් අඩුයි ක්ෂේත්‍ර තීව්‍රතාවය. E0 කියන එක නට දාන්න පුළුවන් V0 බෙදීම D. එහෙමනම් මෙතන යනවා V0 බෙදීම K වතාවක් D. ඕක තමයි එතකොට නව ක්ෂේත්‍ර තීව්‍රතාවය. ඊළඟට අපි බලමු ධාරිතාවයට මොකද්ද වෙන්නේ කියන එක. වාතයේ තියෙන අවස්ථාවේදී ධාරිතාව C0 කියලා ගත්තොත් ඒක ලියන්න පුළුවන් A epsilon naught බෙදීම D. පාර විද්‍යුත් නියතයේ K වන මාධ්‍ය දැම්මට පස්සේ ධාරිතාව C නම් ඒක ලියන්න පුළුවන් K A epsilon naught බෙදීම D. එහෙනම් මේ අණුව ලැබෙනවා K වතාවක් C0 සමාන වෙනවා නව ධාරිතාවයට. හරි ඊළඟට බලමු අපි මෙයාගේ ශක්තියට මොකද්ද වෙන්නේ කියන එක. ශක්තිය සම්බන්ධ ගණනය කරන්න
U සමානයි Q වර්ගයේ බෙදීම 2c කියන සම්බන්ධතාවයට යම්. මොකද විභවාන්තරය සම්බන්ධ කරගන්න එපා. මේක දැන් කෝෂයෙන් ඉවත් කරාට පස්සේ මෙයාගේ විභවාන්තරය V0 නෙවෙයි. ඊට වඩා වෙනස් වෙනවා. නමුත් කෝෂයෙන් ඉවත් කරාට පස්සේ මෙයාගේ ආරෝපණයේ නියතයි. ඊට හේතුව තමයි කෝෂයෙන් ඉවත් කරාම මේක ඒකලිත ධාර්කකයක් කියලා අපි සලකන්නේ. ඒකලිතයි නම් Q නියතයි. එහෙමනම් Q නියත හින්දා අපිට ලියන්න පුළුවන් මෙතනදී U සමානුපාතිකයි 1/c. තමන්කෝ මෙතන ඉඳන් මෙතනට එනකොට ධාරිතාවය මොකද වෙන්නේ? k ගුණයකින් වැඩි වෙනවා. එහෙමනම් මෙයාගේ ශක්තිය k ගුණයකින් අඩු වෙන්න ඕනේ. එහෙනම් අලුත් ශක්තිය ලියන්න පුළුවන් පැරණි ශක්තිය බෙදීම k. ඒ කියන්නේ වාතය පුරවා ඇති අවස්ථාවේදී තියෙන ශක්තිය k වලින් බෙදුවම පස්සේ ලැබෙනවා පාර විද්‍යුත් නියතයේ k වෙනි මාධ්‍යයක් පුරවුව පස්සේ තියෙන අභ්‍යන්තර ශක්තිය. එහෙමනම් ගැළපෙන පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. ඊට බලමු ප්‍රශ්න අංක 26. PV රූප සටහනේ පෙන්වා ඇති පරිදි පරිපූර්ණ වායුවක නියත ස්කන්ධයක් චක්‍රීය ක්‍රියාවලියකට පාජනය වේ. A, B, C, D සහ E ලක්ෂවල උෂ්ණත්ව පිළිවෙලින් TA, TB, TC, TD සහ TE නම් මේවා අතර නිවැරදි විචලනය තමයි අපෙන් අහන්නේ. හොඳයි. අපි දන්නවා වායුවක අභ්‍යන්තර ශක්තිය ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. U සමානයි 2න් 3යි PV. එහෙමත් නැත්නම් මේක සමානයි 2න් 3යි nRT. පැහැදිලිනේ? ඒතර අභ්‍යන්තර ශක්තිය සමානයි 2න් 3යි PV. එහෙමත් නැත්නම් 2න් 3යි nRT. දැන් මේක අනුව අපිට පේනවා මෙතනදී මේ වායු ස්කන්ධයේ නියතකයක්. එහෙමනම් nR ගුණිතය නියතයි. එහෙමනම් අභ්‍යන්තර ශක්තිය සමානුපාතික වෙනවා නිරපේක්ෂ උෂ්ණත්වයට. එතකොට මෙතනදී අපි දැනගන්න ඕන කාරණාව තමයි උෂ්ණත්වය වැඩි වෙන්න අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම අභ්‍යන්තර ශක්තිය සමානුපාතික වෙනවා PV ගුණිතයට. එහෙමනම් අපි ලියන්න පුළුවන් PV සමානුපාතිකයි T. ඒ කියන්නේ PV ගුණිතය වැඩි වෙන්න එතනට අදාළ උෂ්ණත්වයත් වැඩි වෙනවා. PV ගුණිතය වැඩි වෙනකොට නිරපේක්ෂ උෂ්ණත්වයත් වැඩි වෙනවා. එහෙනම් අපි බලමු A, B, C, D හා E කියන ලක්ෂ වලට අදාළව PV ගුණිත අගයන් ටික. එහෙමනම් A ලක්ෂයට අදාළව PV ගුණිතය වෙන්නේ P0 V0. ඊළඟට B ලක්ෂයට අදාළව PV ගුණිතය වෙන්නේ 4යි P0 V0. C ලක්ෂයට අදාළව 4යි P0 ගුණ කිරීම 2යි V0. ඒ කියන්නේ 8යි P0 V0. D ලක්ෂයට අදාළව ගත්තොත් ආපහු ලියන්න පුළුවන් 2යි P0 ගුණ කිරීම 4යි V0. ඒ කියන්නේ 8යි P0 V0. එහෙනම් E ලක්ෂයට අදාළව නැවත වතාවක් ලියන්න පුළුවන් P0 ගුණ කිරීම 4යි V0. ඒ කියන්නේ 4යි P0 V0. දැන් එතකොට මේක දිහා බැලුවම අපිට පේනවා PV ගුණිත සමාන වෙනවා මෙන්න මේ අවස්ථාවල. B අවස්ථාවට අදාළව PV ගුණිතය 4යි P0 V0. E අවස්ථාවට අදාළව PV ගුණිතය 4යි P0 V0. PV ගුණිත සමාන වෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම උෂ්ණත්වයත් සමාන වෙනවා. එහෙමනම් අපිට කියන්න පුළුවන් TB සමානයි TE. ඒ කියන්නේ B ලක්ෂයේදී සහ E ලක්ෂයේදී උෂ්ණත්වයන් සමාන වෙනවා. ඊට අමතරව මේ C සහ D අවස්ථා දෙක ගත්තොත් එතනදී PV ගුණිතයන් සමාන වෙනවා. ඒ කියන්නේ එකෙන් අදහස් වෙන්නේ C සහ D කියන ලක්ෂ දෙකේදී ආත්මවතාවක් අභ්‍යන්තර ශක්තියින් සමාන වෙනවා. ඒ කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වයන් සමාන වෙනවා. එහෙනම් TC සමානයි TD. TC සමානයි TD. ඒ වගේම දැන් බලන්න පුළුවන් අපිට මේ B ලක්ෂයට අදාළ PV ගුණිතයට වඩා C ලක්ෂයට අදාළ PV ගුණිතය වැඩි. එහෙමනම් මේක පෙළ ගැස්මක් විදිහට ලියන්න පුළුවන්. TC සමානයි TD. මේ දෙන්නගේම අගයන් වැඩි TB සහ TE ට වඩා. එහෙමනම් ගැළපෙන උත්තරය වෙන්නේ උත්තර අංක 3. TC සමානයි TD. ඒ දෙකටම වඩා අඩුයි TB සහ TE. TA අවස්ථාව ගත්තොත් ඒ දෙන්නටත් වඩා අඩුයි. TA කියන්නේ P0 V0. එහෙමනම් මේ අවස්ථාව වලටත් වඩා ඒ අවස්ථාවේදී අඩුයි. එහෙමනම් මෙතනට අදාළව TA කියන එක ලැබෙන්නේ මෙන්න මේ විදිහට. එහෙනම් ගැළපෙන පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. ඒ වගේම මෙතනදී මතක් කරන්න ඕනි පරිපූර්ණ වායුවක අභ්‍යන්තර ශක්තිය රඳා පවතින ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. ඒ තමයි වායු මවුල ගණන සහ නිරපේක්ෂ උෂ්ණත්වය. නිශ්චිත වායු ස්කන්ධයක් ගත්තොත් එයාගේ අභ්‍යන්තර ශක්තිය රඳා පවතින එකම සාධකය වෙන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය. එයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා නම්
අනිවාර්යයෙන්ම අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු වෙනවා නම් අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා. හරි. එහෙනම් අපිට මෙතනදී පිළිතුරු විදිහට ගන්න පුළුවන් උත්තර අංක 3. දැන් අපි බලමු ප්‍රශ්න අංක 27. මේක ගොඩක් අවස්ථාවලදී ප්‍රායෝගිකව අපිට අත්දකින්න වෙන සංසිද්ධියක්. පන්සල් වලින්ම ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා ගල් කුටීරයක් අස්සේ බුදු කුටීර හදලා තියෙනවා. එහෙමත් නැත්නම් සිමෙන්ති වලින් හදලා තියෙන කුටියක් ඇතුලේ බුදු පිළිම තියලා තියෙනවා. ඒ වගේම මේක විදුරු තහඩුවකින් ආවරණය කරලා තියෙනවත් දකින්න පුළුවන්. ඒතර මෙතනදී මේ දකින්න ලැබිලා තියෙන සංසිද්ධිය තමයි හවස් වෙද්දී මේ විදුරු තහඩුවේ ඇතුළු පැත්තේ මීදුමක් වගේ දෙයක් තැම්පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ජල බිඳිති තැම්පත් වෙලා. ඒතර මේකට හේතුවක් විදිහට කිහිප දෙනෙක් ඉදිරිපත් කරන ලද ප්‍රකාශන කිහිපයක් තමයි මේ දීලා තියෙන්නේ. ඒතර අපි තෝරගන්න ඕනේ මෙතනින් මේ සිදුවීමට කිසිසේත්ම අදාළ නොවන ප්‍රකාශය මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. හොඳයි. මම මුලින්ම කියලා දෙන්නම් දැන්. ඇයි මෙහෙම මේකේ ජල වාෂ්ප තැන්පත් වෙන්න හේතුව? ඒක මුලින්ම අපි විග්‍රහ කරගෙන ඉදිමු. එතකොට මේක සංවෘත කුටීරයක්. සංවෘත කුටීරයක්. එතන මේක දහවල් කාලයේදී මෙහෙම ජල වාෂ්ප තැන්පත් වීමක් දකින්න ලැබෙන්නේ නැහැ. හවස් වෙද්දී තමයි මේක ජල වාෂ්ප තැන්පත් වීමක් සිද්ධ වෙන්නේ. එතන මෙහෙම ජල වාෂ්ප මිදෙන්න නම් මෙයා සංතෘප්ත අවස්ථාවටපත් වෙන්න ඕනේ. මේ අවකාශයේ සංතෘප්ත අවස්ථාවටපත් වෙන්න ඕනේ. ජල වාෂ්ප වලින් අසන්තෘප්ත යම්කිසි අවකාශයක් සංතෘප්ත කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි මේ අවකාශයේ පරිමාව අඩු කිරීම. එහෙමත් නැත්නම් මේ අවකාශයේ ජල වාෂ්ප එකතු කිරීම. ජල වාෂ්ප එකතු කරලත් මේ අවකාශය අපිට සංතෘප්ත වාෂ්පයක් බවට පත් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් උෂ්ණත්වය අඩු කිරීම. එතන මේ තුනේ මොකද්ද මෙතනදී සිද්ධ වෙන්නේ? දැන් තවල් කාලේ ඉඳන් හවස් කාලය දක්වා යනකොට පරිමාවයේ අඩුවීමක්වත් වැඩිවීමක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ පරිමාව නියතයි. ඒ වගේම අලුතින් ජල වාෂ්ප එකතු කිරීමක් හෝ ඝනීභවණය වීමක් සිද්ධ වෙනවා තමයි ඊට කලින් අවස්ථාව ගැන තමයි මේ කතා කරන්නේ. ඒතර මෙයා වෙනසක් වෙන්නේ නැහැ. නමුත් දහවල් කාලයේ සිට හවස් කාලය දක්වා යනකොට පරිසරයේ උෂ්ණත්වය අඩු වෙනවා. පරිසරයේ උෂ්ණත්වය අඩු වෙනකොට අවකාශයේ ඒකක පරිමාවක තියාගන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ස්කන්ධය අඩුවීමක් වෙනවා. සාපේක්ෂාර්ථාව ගත්තොත් සාපේක්ෂාර්ථාව අපිට ලියන්න පුළුවන් තිබෙන ජල වාෂ්ප ස්කන්ධය බෙදීම තියෙන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ස්කන්ධය, ඒ කියන්නේ සංතෘප්ත වාෂ්ප ස්කන්ධය ගුණ කිරීම 100%. දැන් හවස් වෙන්න මේ තියෙන ජල වාෂ්ප ස්කන්ධයේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි තබා ගන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ස්කන්ධයේ එන්නෙන්නම අඩු වෙනවා. ඒ කියන්නේ මේ පරිසරයේ මේ අවකාශයේ සාපේක්ෂාර්ථාවය වැඩි වෙනවා. සාපේක්ෂාර්ථාවය වැඩි වෙලා සාපේක්ෂාර්ථාව 100%ක් වුණාට පස්සේ මේ අවකාශය සංතෘප්ත තත්ත්වයටපත් වුණා කියලා අපි කියනවා. එහෙමනම් ඒටත් වඩා තව දුරටත් පරිසරයේ උෂ්ණත්වය අඩු වෙන්න ගත්තොත් තබාගත හැකි උපරිම ජල වාෂ්ප ප්‍රමාණය දැනටමත් එතන තියෙන හින්දා තවදුරටත් තබා ගන්න බැරි හින්දා ඒ වැඩිපුර ජල වාෂ්ප ටිකෙන් ටික මිදෙන්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි ඔය කියන ජල පටලය අපිට දකින්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් විදිහට මම මෙතනදි ගන්නම් උෂ්ණත්වයත් එක්ක අවකාශයේ ඒකක පරිමාවක තබා ගන්න පුළුවන් ජල වාෂ්ප ස්කන්ධය. ඒක මම මේ පැත්තට ගන්නවා. මම මේ සඳහන් කරන්නේ කල්පිතාගයන් මේවා සත්‍යයන් නෙවෙයි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ක් වෙනකොට අපි හිතමුකෝ කිලෝග්‍රෑම් 5ක් තියාගන්න පුළුවන් කියලා. උෂ්ණත්වය 30ක් වෙනකොට කිලෝග්‍රෑම් 4යි. උෂ්ණත්වය 25ක් වෙනකොට කිලෝග්‍රෑම් 3යි. උෂ්ණත්වය 20ක් වෙනකොට කිලෝග්‍රෑම් 2යි. ওই විදිහට කියලා හිතමුකෝ. එතකොට මෙයාගේ උෂ්ණත්වය අඩු වෙලා දැන් අපි හිතමු මේ අවකාශයේ දවල් අවස්ථාවේදී ඒකක පරිමාවක තියෙන්නේ කිලෝග්‍රෑම් 4යි කියලා. ඒකක පරිමාවක තියෙන්නේ කිලෝග්‍රෑම් 4යි. එතකොට මෙයාගේ උෂ්ණත්වය එන්නෙන්නම අඩු වෙනවා කියලා කියන්නේ තබාගත හැකි උපරිම වාෂ්ප ස්කන්ධයටත් ලං වෙනවා. ඒ කියන්නේ සෙල්සියස් අංශක 30දී තියාගන්න පුළුවන් උපරිම 4යි. එහෙමනම් මේ අවකාශයේ උෂ්ණත්වය 30ටත් වඩා අඩු වෙනවා නම් අන්න එතනදී ඒ වැඩිපුර ජල වාෂ්ප ස්කන්ධය ඝනීභවණය වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ 30 ඉඳන් 25 දක්වා අඩු වෙනකොට 25දී තියෙන්න පුළුවන් කිලෝග්‍රෑම් 3යි. එහෙමනම් කිලෝග්‍රෑම් 1ක් අනිවාර්යයෙන්ම ඝනීභවණය වෙලා තියෙන්න ඕනේ.
එහෙනම් ওই විදිහට තමයි ওই ක්‍රියාදාමයේ සිද්ධ වෙන්නේ. ඒතර මෙතනට දාලා උත්තර ටික ගත්තොත් පූජාස්ථානයේ ඉදිරිපසින් මුද්‍රා තබා තිබුණද ගඩොලින් සෑදුණු විශාල කොටස දෙසින් පූජාස්ථානයට ජල වාෂ්ප ඇතුළු විය හැක. ඒක හරි. සාමාන්‍යයෙන් ගඩොල් කියලා කියන්නේ ජලය අවශෝෂණය කරන ද්‍රව්‍යයක්. වීදුරු තහඩුවේ ඇතුළු පෘෂ්ඨය ආශ්‍රිතව පවතින සාපේක්ෂ ආර්ද්‍රතාව දහවල් කාලය තුලදී වෙනස් වේ. අනිවාර්යයෙන්ම උෂ්ණත්වය වෙනස් වෙනකොට සාපේක්ෂ ආර්ද්‍රතාවය වෙනස් වෙනවා. ජල වාෂ්ප ඝනීභවණයට වායුගෝල උෂ්ණත්වයේ බලපෑමක් නැත. ඒක වැරදි. වායුගෝල උෂ්ණත්වය අනිවාර්යයෙන්ම බලපානවා. උෂ්ණත්වය අනුව තමයි ඝනීභවණය වෙන්න තියාගන්න පුළුවන් උපරිම ස්කන්ධය තීරණය වෙන්නේ. ඊළඟ 4. ව්‍යුහයේ ගඩොල් මගින් වර්ෂා කාලවලදී ජලය උරා ගනු ලැබුවා විය හැක. අනිවාර්යයෙන්ම ඒක තමයි වෙන්නේ. වර්ෂා කාලවලදී මෙයාගේ ව්‍යුහය මගින් ජලය උරා ගන්නවා. ඊට පස්සේ රත් වෙනකොට ඒ උරාගත ජලය පිට කරනවා, වාෂ්ප කරනවා. ඒ වාෂ්පය මගින් තමයි මේ අවකාශය පිරෙන්නේ. 5. වියලි කාලයේදී පූජාස්ථානයේ බිත්ති ජල වර්ණය කර ඉදිරිපස මුද්‍රා තැබුවොත් ජල වාෂ්ප ඝනීභවණය වීම අඩු කරගත හැකියි. ඔව් ඒක හරි. එතකොට මේ ප්‍රදේශයට එහෙමත් නැත්නම් මේ ගඩොල් බිත්ති වලට ජලය අවශෝෂණය කිරීම මොකක් හරි ක්‍රමයකින් වැළැක්වුවොත් එතනදී අපිට මේ සංසිද්ධිය අඩු කරගන්න පුළුවන්. එහෙනම් මේකට කිසියෙත්ම සම්බන්ධ නොවන ප්‍රකාශය වෙන්නේ ප්‍රකාශන අංක 3. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුර අංක 3. හොඳයි ඊළඟට බලමු ප්‍රශ්න අංක 28. ස්කන්ධය කිලෝග්‍රෑම් 50ක් වූ ජිම්නාස්ටික් ක්‍රීඩකයෙක් ස්වකීය ශරීරය ඍජුව සිරස්ව 6 ms ශ්‍රේණි එකක වේගයෙන් පොළොව මත පතිත කරයි. ඔහුගේ දෙපා පොළොව මත ස්පර්ශ වීමත් සමගම ශරීරයේ ඉතිරි කොටස් සිරස්ව තබා ගනිමින් ඔහු දනහිස් නවා 0.2 තත්පර කාලයකදී තම ශරීරය සම්පූර්ණ නිශ්චලතාවයට පත් කරගනී. 0.2 තත්පර කාලය තුලදී පොළොව මගින් ක්‍රීඩකයා මත යොදන බලයේ සාමාන්‍ය අගය වන්නේ. මෙන්න තියෙනවා පොළොව. ක්‍රීඩකයා පතිත වන අවස්ථාව මම මුලින්ම මෙහෙම ඇඳ ගන්නම්. ඒතර ක්‍රීඩකයා බිම සමග ස්පර්ශ වන මොහොත වෙනකොට එයාගේ ප්‍රවේගය 6 ms ශ්‍රේණි එකක්. ඊට පස්සේ තත්පර 0.2 කාලයක් තුලදී මෙයා ධනිස් දෙක නමලා මෙන්න මේ ආකාරයට පොළොව මත පතිත වෙනවා. ඒතර අවසාන ප්‍රවේගය 0යි. ඒ කියන්නේ නිශ්චලතාවයට පත් වෙනවා. මේ සඳහා ගත වෙච්ච කාලය 0.2 තත්පර. අපෙන් අහන්නේ පොළොව මගින් ක්‍රීඩකයා මත ඇතිවුණු මධ්‍යන්නේ බලය කොච්චරද කියලා. ඉතින් අපි දන්නවා උඩ ඉඳන් පහළට වැටෙන වස්තුව නතර කරන්න නම් පහළින් උඩ පැත්තට බලයක් යොදෙන්න ඕනේ. ඒතර මෙතනදී මෙයා නතර කරන්න ආකාර දෙකකින් බල ක්‍රියාත්මක වෙන්න ඕනේ. එකක් තමයි මෙයාගේ මේ ගම්ම්‍යතාවය සම්පූර්ණයෙන්ම බිඳුවක් දක්වා පත් කරගන්න බලයක් ක්‍රියාත්මක විය යුතුයි. ඊට අමතරව මෙයාගේ මේ බර තුලණය කරගන්න බලයක් ක්‍රියාත්මක විය යුතුයි. අන්න ඒ බල දෙකේ සංප්‍රයුක්තය තමයි මිනිසා මත ක්‍රියාත්මක වන මධ්‍යන්නේ බලය වෙන්නේ. අපි උතර හොයාගමු මුලින්ම මේ ගම්ම්‍යතාවයේ නතර කරගන්න යෙදිය යුතු බලය. ඒක ලියන්න පුළුවන් F සමානයි mv ඍණ mu බෙදීම t. අවසාන ගම්ම්‍යතාවය බිඳුවක් වෙනවා. එහෙනම් F සමානයි ස්කන්ධය 50යි ගුණ කිරීම ප්‍රවේගය වෙන්නේ 6යි ms ඍණ 1යි බෙදීම කාලය තත්පර 0.2යි. එතන මෙතන මේ ප්‍රවේගය තියෙන්නේ 15ට මේ ඍණ ලකුණ ප්‍රතිවිරුද්ධ කරගන්න පුළුවන් දිශාව අනිත් පැත්ත හරවලා එහෙනම් 6 × 5 30යි 300යි 0.2 බෙද 3000 බෙදීම 2යි කියන්නේ 1500යි නිව්ටන් දිශාව එනවා ඉහළට. සිරස්ස 15ට නම් තියෙන බලය ඍණයි. ඒතර මේක අනිත් පැත්ත හරව ගන්න පුළුවන් සිරස්ස ඉහළට තියෙන බලය 1500 නිව්ටන්. ඕක තමයි ඒතර ගම්ම්‍යතාව වෙනස් කර ගැනීම සඳහා යෙදිය යුතු බලය. එහෙමනම් යෙදිය යුතු මුළු බලය ලියන්න පුළුවන්. යෙදිය යුතු මුළු බලය සමානයි ගම්ම්‍යතාව වෙනස් කිරීම සඳහා අවශ්‍ය බලය ධන බර තුලණය කිරීම සඳහා අවශ්‍ය බලය. ස්කන්ධය කිලෝග්‍රෑම් 50ක් කියලා කියන්නේ බර කිලෝග්‍රෑම් බර නිව්ටන් 500ක් වෙනවා. එහෙමනම් යෙදිය යුතු මුළු බලය වෙන්නේ 2000යි නිව්ටන්. ඕක තමයි පොළොව මගින් මිනිසා මත ඇතිවිය යුතු මුළු බලය. නමුත් එහෙම උත්තරයක් එතනදී දීලා නැහැ. ඒ හින්දා මේ ප්‍රශ්නෙට මෙතනදී ඕල් දීලා තියෙනවා. හොඳයි ඊළඟට බලමු අපි ප්‍රශ්න අංක 29. නිල් කොළ සහ රතු යන ප්‍රාථමික වර්ණ තුනෙහි මිශ්‍රණයකින් සමන්විත පටු ආලෝක කදම්බ x y හා z රූපවල පෙන්වා ඇති ආකාරයට එකම ද්‍රව්‍යයකින් සාදන ලද වෙනස් වීදුරු ප්‍රිස්ම මත ලම්බක ලෙස පතනය වේ. නිල් කොළ සහ රතු
වර්ණ සඳහා ප්‍රිස්ම සාදා ඇති ද්‍රව්‍යවල අවදි කෝණයන් පිළිවෙලින් 43යි 44යි අංශක 46 වේ. PQ මුහුණත් තුලින් බැලුව විට රතු වර්ණයේ පමණක් දිස්වන්නේ. ඒත් අපිට මෙතනදී දීලා තියෙනවා එක් එක් වර්ණයට අදාළ අවදි කෝණාගයන්. ඒක අපි මෙතනින් ලකුණු කරගමු. වර්ණය අනිත් පැත්තේ අවදි කෝණය. එතකොට රතු වර්ණය සඳහා නිල් කොළ රතු කියන වර්ණ තුන සඳහා 43යි 44යි 46යි. අපෙන් අහන්නේ PQ මුහුණත තුලින් බැලුව විට රතු වර්ණය පමණක් දිස්වන්නේ මොන ප්‍රිස්මය තුලින්ද කියන එක. දැන් මේ පළවෙනි අවස්ථාව ගත්තොත් මෙතන කෝණය අංශක 60යි කියන්නේ මේ කෝණයත් අංශක 60යි. ඒතර මෙතන මේ පතන කෝණය අංශක 30යි. ඒ වගේම මෙතන පතන කෝණය අංශක 45යි. ඒ වගේම මෙන්න මෙතනදී පතන කෝණය මෙතන 30යි නම් මේ ටික 30යි මෙතන අංශක 60යි. දැන් කිරණය PQ පෘෂ්ඨයෙන් වර්තනය වෙන්න නම් අනිවාර්යයෙන්ම පතන කෝණය අවදි කෝණයට වඩා අඩු වෙන්න ඕනේ. ඒතර මෙතනදී පතන කෝණය අංශක 30යි. මෙතනදී මේ අවදි කෝණ තුනම අංශක 30ට වඩා වැඩි. එහෙමනම් මේ පතන කෝණය වර්ණ තුනේම අවදි කෝණයට වඩා අඩුයි. එහෙමනම් මේක වර්ණ තුනම අනිවාර්යයෙන්ම මේ පැත්තට නිර්ගමනය වෙන්න ඕන. ඒ කියන්නේ මේ පැත්තේ අපිට බැලුවොත් ওই වර්ණ තුනම දැක ගන්න පුළුවන්. ඒ වර්ණ තුන මෙන්න මේ ආකාරයට තමයි නිර්ගමනය වෙන්නේ. මෙතනින් එනවා රතු වර්ණය, මෙතනින් එනවා කොළ වර්ණය, මෙන්න මෙතනින් එනවා නිල් වර්ණය. අපි දන්නවා දෙන ලද මාධ්‍යයක් තුලදී අඩුම අපගමනයක් පෙන්වන්නේ රතු වර්ණය. ඊට අදාළ සිද්ධියක් මෙතනදී මතක් වෙන්න ඕන. හරි ඊළඟට අපි මෙතනට යන්කෝ. මෙතනදී ගත්තොත් පතන කෝණය අංශක 45යි. ඒතර මෙතනදී නිල් වර්ණයේ පතන කෝණය නිල් වර්ණයේ අවදි කෝණය අංශක 43යි. එහෙනම් නිල් වර්ණය සඳහා මේ පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි. අනිවාර්යයෙන්ම එහෙනම් නිල් වර්ණය මෙහෙම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වෙන්න ඕනේ. නිල් වර්ණය. ඊට අමතරව කොළ වර්ණයේ අවදි කෝණය අංශක 44යි. පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි. එහෙමනම් අනිවාර්යයෙන්ම මෙතනදී මේ කොළ වර්ණයත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතනින් එනවා කොළ වර්ණය. මේ දෙන්න මෙන්නේ එකම මාර්ගයක් කරා. නමුත් රතු වර්ණයේ අවදි කෝණයට වඩා පතන කෝණය අඩුයි. එහෙමනම් මෙතනදී රතු වර්ණය මෙන්න මේ ආකාරයට වර්ධනය වෙන බව දකින්න පුළුවන් රතු. දැන් මෙතනදී ගත්තොත් මේ වර්ණ තුනේම අවදි කෝණ වලට වඩා පතන කෝණය වැඩි. එහෙමනම් මේ තුනම මෙතනදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වෙනවා. නිල්, කොළ, රතු කියන වර්ණ තුනම මෙතනදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වෙනවා. එහෙමනම් රතු වර්ණයේ පමණක් අපිට දකින්න ලැබෙන්නේ y අවස්ථාවේදී විතරයි. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවේදී විතරයි. ඒ කියන්නේ ගැළපෙන පිළිතුර වෙන්නේ පිළිතුර අංක 2. ඊළඟට බලමු ප්‍රශ්න අංක 30. යම් මාපාංකය 4 ගුණ කිරීම 10 11යි වර්ග මීටරයට නිව්ටන් වූ ද්‍රව්‍යකින් සාදන ලද අරය මිලිමීටර 1 වූ කම්බියක් 30 නිව්ටන් ආතතියකට භාජනය කර ඇත. කම්බිය දිගේ අන්වායාම තරංග ප්‍රවේගය තීරයක් තරංග ප්‍රවේගයට දරන අනුපාතයෙහි විශාලත්වය වනුයි. අපි දන්නවා ඝන මාධ්‍යයක් තුල අන්වායාම තරංග ප්‍රවේගය VL කියන එක නාලියට පුළුවන් E බෙදීම ρ ගේ වර්ගමූලය. මේ E කියලා කියන්නේ මාධ්‍ය ප්‍රත්‍යස්ථතා මාපාංකය. හැබැයි මේක දණ්ඩක් වගේ මාධ්‍යයක් නම් දණ්ඩක් හෝ කම්බියක් වැනි මාධ්‍යයක් නම් E වෙනකොට දාන්න පුළුවන් y. එතකොට එනවා y බෙදීම ρ ගේ වර්ගමූලය. ඔක තමයි එතකොට අන්වායාම තරංග ප්‍රවේගය. ඊළඟට තීරයක් තරංග ප්‍රවේගය vt කියන එක කියලා ලියන්න පුළුවන් t බෙදීම m ගේ වර්ගමූලය. මේ තියෙන ආතතිය, මේ තියෙන රේඛීය ඝනත්වය. මේකම නැවත වතාවක් ලියන්න පුළුවන් t බෙදීම a ρ ගේ වර්ගමූලය. a කියලා කියන්නේ කම්බියේ හරස්කඩ වර්ගඵලය, ρ කියන්නේ මාධ්‍යයේ ඝනත්වය, t කියලා කියන්නේ ආතතිය. දැන් අපි අහන්නේ VL බෙදීම VT. VL බෙදීම VT. මෙතන බෙදුවොත් y බෙදීම ρ වර්ගමූලය බෙදීම t බෙදීම a ρ ගේ වර්ගමූලය. y බෙදීම ρ ගේ වර්ගමූලය අපිට ගුණ කරන්න පුළුවන් a ρ බෙදීම t ගේ වර්ගමූලය.
මේ රෝට මෙතන මේ රෝ කැපිලා යනවා. දැන් ඔයාලට ලැබෙනවා VL බෙදීම VT කියන එක සමානයි AY බෙදීම T ගේ වර්ගමූලය. හරස්කඩ වර්ගඵලය ලියන්න පුළුවන් අරය දන්නේ ඉඳා phi r වර්ගය. phi ගුණ කිරීම r කියන්නේ මිලිමීටර 1යි මීටර කරන 10 රින 3න් ගුණ කරමු වර්ග ගුණාම 10 රින 6යි. යමාපංක අපිට දීලා තියෙනවා 4 ගුණ කිරීම 10 11යි. බෙදීම t. t කියන්නේ නිව්ටන් 30යි. දැන් මෙතනදී කියනවා අපිට phi වලගේ 3ක් විදිහට ගන්න. එහෙමනම් මෙතන එනවා phi ට 3 ඒවා 1යි 30ට 3 ඒවා 10යි. එතකොට එනවා 4 ගුණ කිරීම 10 4 මෙයාගේ වර්ගමූලය. ඒ කියන්නේ 2 ගුණ කිරීම 10 වර්ගය ඒ කියන්නේ 200. එහෙමනම් ගැළපෙන පිළිතුර එන්නේ පිළිතුරු අංක 3.